එහෙනම් වැඩ පටන් ගමු ආයේ. අපි ගැළපීම් සටහන් 10ක් විතර කතා කරලා ඉවර කරා. 19න් 10ක් විතර කතා කරලා ඉවරයි. උදේ වරු 10 ඉඳන් 12 වෙනකන් 10ක්ම ඉවර කරලා දැම්ම ඉක්මනට. ඉතුරු ටික වැඩේ පටන් ගමු. ඉතුරු ටිකේ මූලික ටිකක් පටන් ගමු. ටිකක් අමාරු කියලා හිතන ළමයි ගොඩක් වෙලාවට වරද්ද ගන්න එකකින් මම පටන් ගන්නම්. EPF එක. හරි. EPF එක. EPF ETF දෙකම EPF ETF ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල 11 වෙනි එක සේවක අර්ථසාධක අරමුදල මේ 11යි 12යි මම දෙකම එකට තමයි කරන්නේ සේවක අර්ථසාධක අරමුදලයි සේවක බාරකාර අරමුදල නැත්නම් සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල කියලාත් කියනවා හරි 11 වෙනි එක EPF එක EPF ඒත් එකම 12 ETF සේවක අර්ථසාධක අරමුදලයි සේවක බාර අරමුදල නැත්නම් සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මේ ලංකාවේ තියෙන මේ ආයතන දෙකක් මේ ආයතන දෙකත් එක්ක සම්බන්ධ ගැළපීමක් කරන්න වෙනවා අපිට බිස්නස් කරද්දී අන්න ඒක තමයි මෙතන කතා කරන්නේ සේවක අර්ථසාධක අරමුදල සේවක බාර අරමුදල සේවක අර්ථසාධක අරමුදලයි සේවක බාර අරමුදලයි දැන් මොකද්ද මේ ඇත්තටම කතාව දැන් මේ කතාව අදාළ වෙන්නේ මේ වැටුප් ගෙවනකොට දැන් අපි බිස්නස් එකක් කරන් යනකොට මේ බිස්නස් එක කරන් යනකොට ඒකේ අපි බිස්නස් එක කරන් යනකොට ඒකේ සේවකයෝ ඉන්නනේ. අල්මක් දක්වන පාර්සල් සෑහෙන ඉන්නවා. ඒ අතර වැඩ කරන සේවකයෝ ඉන්නවා. මේගොල්ලෝ අපට දැන් වැඩ කරනවා. ඒ කියන්නේ අපිත් එක්ක වැඩ කරනවා අපේ බිස්නස් එක වර්ධනය කරගන්න. අපි මොකද කරන්නේ? මෙයාලට වැටුප් ගෙවනවා. අපි ආයතනයක් විදිහට වැඩ කරන් යද්දි මේ වැඩ කරන අයට පඩියක් දෙන්න. එතකොට දැන් ඒක අප්‍රධාන කාරණාව දැන් අපි ඒගොල්ලෝ අපිට වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට පඩියක් දෙන්න. හිතන්න රජයේ සේවකයෙක් නම් මේ දැන් අපේ ආයතන අමතක කරලා රාජ්‍ය අංශය ගත්තොත් රාජ්‍ය අංශයේ හැමෝටම නෙමෙයි ගොඩක් අයට මේ විශ්‍රාම වැටුපක් දෙනවා. ඒ කියන්නේ එයා වැඩ ඉවර කරාන් පස්සේ අවුරුදු 55න් හරි 60න් හරි ඒක ඉවර කරාම එයාට දෙනවා මේ පඩියෙන් භාගයක් සමහර අයට නැත්නම් 75 එක විදියට. ඉස්කෝලේක උගන්වන කෙනෙක්ට නැත්නම් හමුදාය වෙන්න පුළුවන්. ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වෙන්න පුළුවන්. රාජ්‍ය වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට මේ විශ්‍රාම වැටුපක් දෙන්න. රජයේ හැමෝටම නෙමෙයි ගොඩක් අයට දෙන්න. මේ EPF එක ETF එක අදාළ වෙන්නේ අන්නේ රජයේ විශ්‍රාම වැටුප් ගන්න අයට නෙමෙයි. EPF ETF අදාළ වෙන්නේ ව්‍යාපාරයක් ඇතුලේ ඉන්න රාජ්‍ය නොවන, ඒ කියන්නේ රජයේ ඇතුලේ ඉන්න රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් නොලබන. ඒ වගේම රාජ්‍ය නොවන කට්ටියට තමයි මෙන්න මේක හම්බෙන්නේ. ඒ කියන්නේ රජයේ ඉන්න දැනට අර විශ්‍රාම වැටුප් ගන්න අයට මෙන්න මේක EPF ETF එක හම්බ වෙන්නේ නැහැ. රජය ඇතුලේ ඉන්න. ඒ වගේම අනික් කට්ටිය රාජ්‍ය නොවන. ඒ කියන්නේ කවුද? පුද්ගලිකනේ. පෞද්ගලික අංශේ. මෙන්න මේ අයට තමයි ඕක හම්බෙන්නේ. පෞද්ගලික අංශේ වැඩ කරන අයටයි රජයේ ඉන්න විශ්‍රාම වැටුප් නොලබන අයට. රජයේ ඉන්න විශ්‍රාම වැටුප් ගන්නෙ නැති අයටයි පෞද්ගලික අංශයට තමයි මෙන්න මේ EPF ETF ගැලපීම අපි කරන්නේ. මතක තියාගන්න. රජයේ විශ්‍රාම වැටුප් ගන්න අයට මේක හම්බෙන්නේ නැහැ. තාටියක් පැහැදිලි කරොත් එහෙම දැන් රජයේ අයට ওই වගේ මාසෙට ගාණක් හම්බෙකින් යනවා. EPF ETF එක එහෙම දැන් මේගොල්ලන්ට දෙන්නේ පුද්ගලික අංශයට අරගොල්ලන්ටයි. හැබැයි මාසෙන් මාස දෙන්නේ නැහැ. වැඩ ඉවර කරලා යම් කාලයක් ගියාම මෙයා වැඩ කරා කියලා ඔප්පු කරලා එකපාර සමහර විට දැන් රාජ්‍ය විශ්‍රාම වැටුප් ගන්න අයට නම් මාසෙට අපි හිතමු 30යි 20යි ඔහොම 20000යි ඔහොම හම්බෙනවා ඇත්තේ. එක ගණන් හැටියට. හැබැයි අරගොල්ලන්ට එහෙම නෙමෙයි දෙන්නේ කෙලින්ම එකපාර දෙනවා ලක්ෂ ගාණක මුදලක්. සමහර ලක්ෂ 10ක් වෙන්න පුළුවන් ලක්ෂ 50ක් වෙන්න පුළුවන් ලක්ෂ 100ක් වුණත් වෙන්න පුළුවන්. හරි. එකපාර දෙනවා අර අවුරුදු ගාණ අපි දැන් අවුරුදු 70ක් විතර වැඩ කරා කියලා. අන්න ඒ වැඩ කරපු ගාණට අදාළ වෙන්න දෙනවා. ලොකු මේකක එකපාර හම්බ වෙනවා. සමහරට අහලත් ඇති මෙහෙම හම්බෙලා තියෙන අය ඉන්නවා කියලා. මොකද EPF එක කියන්නේ. EPF එක දැන් ඒතර පැහැදිලි කර ගණන් හදන හැටි තියෙනවා. ETF එකේ නම් වටිනාකම අඩුයි. ETF එකේ වටිනාකම අඩුයි. EPF එකේ වටිනාකම වැඩි. EPF එකේ වටිනාකම වැඩි. මේ දෙකම මේ අර මේක හදලා තියෙන අර සේවකයෝ දැන් ගොඩක් කල් වැඩ කරලා මේ ඒගොල්ලන්ට වයසට ගියාම අවුරුදු යම් කාලයක් ගියාම මේ හයියක් නැති වෙනවනේ වැඩක් කරන්න. ඒතකොට ඒ කාල සීමාව වෙද්දී දැන් රජයේ අයට නම් අවුලක් නැහැ. කොහොම හරි යම් මුදලක් හම්බ වෙනවා බැලන්ස් එකක් ගහන් ඉන්න පුළුවන්. කාලා බිල් හරි ඉන්න පුළුවන් ඒකේ. භාගයක් හම්බුනත් ඇතිනේ ඉතින්. ගොඩක් වෙලාට එක තැනක ඉන්න කට්ටිය. එතකොට හැබැයි
පෞද්ගලික අංශයේ අර රජයේ ඉන්න විශ්‍රාමටපක් ගන්න නැති අය අසරණ වෙනවා. ඒ හින්දා තමයි මෙන්න මේ ආයතන දෙක ලංකාව ඇතුලේ ඇති කරලා තියෙන්නේ. එතකොට මේ ආයතන වලට ගෙවන එක සම්බන්ධයෙන් ගැළපීම් කරන්න ඕනේ. EPF සහ ETF ව්‍යාපාර ඇතුලේ ඉන්න ඕනේ. මේ ගැළපීමේ කතාව ඕකයි. මෙන්න මේ අයට තමයි ඕක අදාළ වෙන්නේ. සේවකයන්ට අදාළ වෙන්නේ මෙන්න මේ වගේ අයට. එතකොට ඒක එකපාර ගෙවන එකක්. එකපාර ගෙවන එකක්. හැබැයි එකපාර ඕක ඒ ආයතනෙන් මිනිස්සුන්ට ගෙව්වට වැඩ කරන අයට ගෙව්වට බිස්නස් එක ඇතුලේ ඉන්න අපි හැම මාසෙම ඕකට ගැළපීම කරන්න ඕනේ. හේතුව EPF එකටයි ETF එකටයි සේවක අර්ථසාධක මුදලටයි බාර අර මුදලටයි අපි සල්ලි යවන්න ඕන මාසෙන් මාසෙ. ඒ ටික එකතු වෙලා තමයි අන්තිමට සේවකයට එකපාර දෙන්නේ. හරි. හැම මාසෙම ගැළපීම් කරන්න ඕන. ඒකයි මෙහෙම ගැළපීමක් කරන්නේ. එකපාර නෙමෙයි ගැළපීම් කරන්නේ. හැම මාසෙම පඩියෙන් ගාණක් යවනවා. පඩියෙන් ලොකු ගාණක් යවනවා. හරි. සරල අදහස ඔන්න ඕකයි. සරල අදහස ඕකයි. ඊට පස්සේ ඕක ගිණුම්ගත කරන ආකාරය දාගන්න ඕනේ. මෙහෙම පොඩි සටහනක් දාගමු. මෙහෙම පොඩි සටහනක් දාගමු. දැන් මේ තියෙන්නේ මේ EPF එකේ. හරි. Employee Provident Fund කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙන මේ සයිට් මේ වෙබ්සයිට් එක. මේ ඒ ගැන තියෙන්නේ ඕනනම් ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් නිකන් බලන්න මේ සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ EPF එක ඊට පස්සේ ETF එක ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙන්න ඕන. මේ තියෙන EPF එකට අදාළ සයිට් එකේ තොරතුරු ටික ඊට පස්සේ මෙතන තියෙන ETF එක Employee Trust Fund Board කියලා තියෙනවා. හරි. ඒකටත් ගිහිල්ලා ඕනනම් නිකන් බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක කෙටි කරලා තමයි මේ දීලා තින්නේ ETF එතකොට EPF සේවක අර්ථ සාධකාර මුදල සේවක බාරකාර අර මුදල ETF EPF හරි පොඩ්ඩක් දාගම් පොඩ්ඩක් ලියාගම් මෙන්න මෙහෙම මේකේ අර්ථය එන්න EPF එකට සේවක අර්ථ සාධකාර මුදලට හරි සේවක බාරක වෙනම දාගමු සේවක අර්ථ සාධකාර මුදල රජයේ විශ්‍රාම වැටුප් නොලබන හා 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 පුද්ගලික අංශේ රජයේ විශ්‍රාම වැටුප් නොලබන හා පුද්ගලික අංශේ රජයේ විශ්‍රාම වැටුප් නොලබන හා පුද්ගලික අංශේ සේවකයන් සඳහා EPF අදාළ වේ. EPF අදාළ වේ. සේවක අර්ථ සාධකාර මුදල් අදාළ වේ. EPF අදාළ වේ. මෙම අරමුදල සඳහා මාසිකව මෙම අරමුදල සඳහා මාසිකව සේවකයාගේ වැටුපෙන් අඩුකර මුදලක් හා 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 ව්‍යාපාරය විසින් යම් කොටසක්ද දරා EPF එකට ගෙවනු ලබයි. සේවක අර්ථ සාධකාර මුදලට ගෙවනු ලබයි. EPF එකට ගෙවනු ලබයි.
EPF එකට ගෙවනු ලබයි. සේවක අර්ථසාධක අරමුදලට ගෙවනකොට සේවකයාත් යම් කොටසක් දරනවා. ඒ කියන්නේ යාගේ වැටුපෙන් කොටසක් කැපිලත් යනවා. ඊට පස්සේ වෙනම ආයතනයත් යම් මුදලක් දායක වෙනවා. සම්පූර්ණයෙන්ම ආයතනය නෙමෙයි මේකට ගෙවන්නේ. සේවකයාගේ පඩියෙන් කොටසක් කැපිලා යනවා. ඊට පස්සේ ආයතනය විසින් ගෙවනවා. ඒකයි මෙතන තියෙන පොඩි අවුලක් වගේ තියෙන්නේ. ඉලුම්ගත කරත්. හොඳට බලාගමු වෙන විදිහට. EPF එක. සේවක අර්ථසාධක අරමුදල. මේකේ සේවකයා 110ක් එයාගේ පඩියෙන් ගෙවුවොත් මෙන්න මේ ෆන්ඩ් එකට අරමුදලට ආයතනයේ 15ක් ගෙවනවා. එහෙම නැත්නම් සේවකයා 108ක් ගෙවුවොත් 12ක් ආයතනය ගෙවනවා. ඔන්න ඔහොම තමයි හැදෙන්නේ. ඔන්න ওই විදිහට තමයි ඕක හැදෙන්නේ. EPF එක හැදෙන්නේ කොහොමද? 10යි 15යි කියන එකෙන් හැදෙනව නැත්නම් 8යි 12යි කියන එකෙන් හැදෙනවා. හරි? EPF එක ආයතනය මේ ආයතනයේ 15ක් ගෙවන අවස්ථාවක සේවකයා ගෙවන්නේ 10ක් විතරයි. ආයතනයේ 12ක් ගෙවන අවස්ථාවක මේගොල්ලෝ 8ක් විතරයි ගෙවන්නේ. හරි? ගණන් වලින් ඔක පැහැදිලි වෙනවා. සරලව මතක තියාගන්න එකට එකහමාරක අනුපාතය තමයි යන්නේ. සේවකයා එකක් ගෙවද්දි එකහමාරක් ගෙවනවා. 10 නම් 15යි. 8 නම් 12යි. හරි? සේවකයාගේ පඩියෙන් 10ක් ගෙවනවා EPF එකට. ආයතනයේ 15ක් ගෙවනවා. එතකොට බලන් ගියාම 125ක්. බලන්න පඩියෙන් 125ක් ගෙහිල්ලා. ලක්ෂයක පඩියක් ගත්තා නම් 25000ක්ම EPF එකට ගිහිල්ලා. අර ඒකයි ලක්ෂ ගානක මුදලක් අන්තිමට හම්බෙන්නේ. ලොකු මුදලක් නේ. පඩිය ලක්ෂයක් ගත්තු කෙනා ඒකෙන් 4න් එකක් හැම මාසෙම එකතු වෙලා. හරි? අවුරුදු ගානක් ගියාම නිකන් හිතන්න බලන්න කොච්චර ගියේ. 25000යි මාසෙට. එතකොට 250000 ලක්ෂ 3යි අවුරුද්දට. අවුරුදු 10ක් හිටියොත් ලක්ෂ 30යි. හරි? ලක්ෂ 30යි අවුරුදු 10ක් හිටියොත්. අවුරුදු 20ක් හිටියොත් ලක්ෂ 60යි. මගේ ලක්ෂයක පඩියක් ගත්තා. එතකොට 50000ක පඩියක් ගත්ත කියන්නේ. එතකොට ලක්ෂ 60න් භාගය ලක්ෂ 30යි. අන්න විශාල මුදලක් එකපාර එකතු වෙනවා. අවුරුදු 20ක් 30ක් ඉඳලා හිටියාම EPF එක. පෞද්ගලික අංශේ හරි රාජ්‍ය එහෙම ගන්න නැති අයට එකපාර ලොකු ගාණක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මුදලේ කාලිනගේ අඩු වෙන එක. කාලය යද්දි. එතකොට යම් කාලයක් යද්දි මේ ගාණත් පොඩි ගාණක් වෙන්න පුළුවන්. එහෙම අවුලක් එනවා. හරි? එහෙම වෙන්නේ නැති රටක් නම් ගොඩක් හොඳයි. මුදලේ යගේ හොඳ එක මට්ටමක තියෙන රටක් නම් ඒ වගේ කාලෙත් ඒ වටිනාකම තියෙනවනේ. මේ රටවල පොඩ්ඩක් ෂෙයා වෙනවනේ එන්න පල්ලෙහාට යනවනේ. ඩොලර් එකට සාපේක්ෂව. ඔන්න ඔහොම තමයි. නැත්තම් 8යි 12යි වුණොත් එහෙම 120ක් එකතු. ඒත් පහෙන් එකක් එහෙනම් අරගොල්ලන්ට ගෙවනවා. හරි. ඔන්න පොඩි මේක අදහස තියාගන්න මේ අනුපාත එන්න විදිහ. අපිට දෙනවා අනුපාත ගණන් වල. හැබැයි මේ ලංකාවේ භාවිතා වෙන්නේ ওই අනුපාත දෙක. 10 15 අනුපාතේ 8 12 අනුපාතේ. එක විදිහට භාවිතා වෙනවා. හරි. EPF එක දැන් ගිණුම්ගත කරන ආකාරය. මේ සේවකයන්ට ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වැටුපෙන් කරන අඩු කිරීමක් සහ ආයතනය විසින් අන්න ඒකට දායක වෙලා ඒ අයට උදව් කරන එක මේකෙන් වෙන්නේ. එයාගේ පඩියනුත් කොටසක් කපනවා. අපිත් එයාට උදව්වක් විදිහට එකතු කරලා මේ ෆන්ඩ් එකට අර මුදලට දෙනවා. EPF එක ETF එක පස්සේ බලමු. ඒක මේත් එකම කියලා දෙන අන්තිමට. ඒක අවුලක් නෑ එච්චර. සේවකයාගේ මූලික වැටුප. හරි? මූලික වැටුප. ඊට පස්සේ ඒකට අනම්මනම් දීමනා එකතු වෙනවා. අන්න එතකොට හැදෙනවා දල වැටුප. ඔය කියන්නේ සේවකයෝ ඔක්කොංගෙම දැන් මේ මම ගත්තේ ඔක්කොංගෙම. ඉන්න සේවකයෝ ඔක්කොන්ටම අදාළ මූලික වැටුපක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෙවන මූලික ගාණක් තියෙනවා. අපි හිතමු රුපියල් 10000ක් වගේ රුපියල් ලක්ෂයක් කියලා ගමු. එතකොට මේ ඊට අමතරව දීමනා දෙනවා. සෞඛ්‍ය දීමනා වෙන්න පුළුවන්, ආහාර දීමනා වෙන්න පුළුවන්, ප්‍රවාහන දීමනා වෙන්න පුළුවන්, ඇඳුම් දීමනා වෙන්න පුළුවන්. මේවා එකතු වෙලා තමයි පඩිය හැදෙන්නේ. පැමිණීමේ දිනපතා පැමිණීමේ දීමනාවන් වෙන්න පුළුවන්. එතකොට ඒවා ලක්ෂයක් නම් පඩිය සමහරට තව 20 30000ක් එකට එකතු වෙන්න පුළුවන්. දීමනා. එතකොට තමයි දල වැටුප හැදෙන්නේ. ඇත්තටම යාට ගෙවන්න ඕන ගාණ හැදෙන්නේ. හරි. මූලික වැටුපට දීමනා එකතු කරලා දල වැටුප හැදෙන්නේ. මූලික පඩියක් තියෙනවා කෙනෙක්ට මේ ඔක්කොංග මේ සමස්ත ව්‍යාපාරික සේවකයෝ. ඒගොල්ලොන්ට ඊට පස්සේ දීමනා එකතු වෙනවා. ඊට පස්සේ තමයි දල වැටුප හැදෙන්නේ. හරි. මේක මේ විදිහට ගන්න මම. මූලික වැටුප මෙතනට ඕනේ නැහැ. දල වැටුප කියන එකට ගන්නවා 100. මේක හැදිලා තින්නේ මේ එකතු වෙලා 100 හැදිලා තියෙන දල වැටුප. ඔන්න ඔය දල වැටුපෙන් හරිද? EPF එකට
EPF එකට සේවකයා 110ක් දරනවා. දල වැටුපෙන් 110යි. ඔන්න. දල වැටුපෙන් කීයක්ද දරන්නේ? 110ක් දරනවා මේ සේවකයා. ඒ කියන්නේ සේවකයාගේ දල වැටුපෙන් එයා 100ක් උපයනවා නම් ඒකෙන් 10ක් කැපිලා යනවා EPF එකට. මෙන්න මේකට. මෙන්න මේ ටික යනවා මේකට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ආයතනයේ විදිහට EPF එක දරනවා 15ක්. ඒ කියන්නේ 100ක් නම් දල වැටුපේ එයාගේ පඩියෙන් 15ක් අපි දරනවා. ඔන්න ඔහොම. හරි. මේ 15 තමයි මේ ව්‍යාපාරයේ දරන ටික. ව්‍යාපාරයේ. මේක තමයි සේවකයා දරන ටික EPF එකට. 100ක් තියෙන වෙලාවක 10යි. 100ක් තියෙන වෙලාවක 15. හරි. ඊට පස්සේ ETF එක තියෙනවනේ. ඒකත් මම මෙතනින් දානවා. ETF එක. සේවක බාර අරමුදල. ඒකේ ප්‍රතිශතය 103යි. අන්න 100ක පඩියක් ගන්න වෙලාවට 3ක් ගෙවන. 100ක පඩියක් ගන්න වෙලාවට 3ක් ගෙවන. ETF එක කියන්නේ සේවක බාර අරමුදල. ඒක දෙන්නේ කාටද? අර කලින් කිව්ව කට්ටියනම තමයි. රජයේ විශ්‍රාම වැටුපක් ගන්නෙ නැති, ඒ වගේම පුද්ගලික අංශය අයට. විශ්‍රාම වැටුපක් ගන්නෙ නැති රජය අයටත් දෙනවා, පුද්ගලික අංශයටත් දෙනවා. මේකේ වෙනස තියෙන්නේ ETF එකේදී සේවකයාගේ පඩියෙන් කැපෙන්නේ නැහැ ගාන. මේ වගේ. සේවකයාගේ පඩියෙන් ගානක් කැපෙන්නේ නැහැ. හරි. කෙලින්ම මේ ව්‍යාපාරයේ විසින් තමයි මේ 103 දරන්නේ. ඒක 103යි. ඒක 103යි. හරි. ඒක 103යි. මතක තියාගන්න ETF එක සේවක බාර අරමුදලේ ප්‍රතිශතය 103යි. ව්‍යාපාරයේ ඉන්න සේවකයන්ගේ වැටුපෙන් ව්‍යාපාරී සේවකයන් වැටුපෙන් 103ක් අනිවාර්යෙන් කපලා හැම මාසෙම පඩියෙන් 103ක් කපලා අන්න ඒක ETF එකට යවනවා. සේවක බාර අරමුදලට යවනවා. ගෙවිය යුතු එකක් විදියට. අන්න ඔකයි වෙන්නේ. මූලික වැටුප දීමනා අපිට දල වැටුපින් දැන් තමයි වැදගත් වෙන්නේ. ඒක 100ක් නම් ඒකෙන් 10ක් සේවකයා ගෙවන ETF එකට. ව්‍යාපාරයේ ගෙවන 15ක් ETF එකට ගෙවනවා 103ක්. 11 12 ගැලපීම් දෙක එකට කරේ. දැන් හිතන්න ඇත්ත පඩිය ගමුකෝ. අපි හිතමු දල වැටුප මේ ඇත්තටම ලක්ෂය. එහෙනම් ඒ සේවකයාගේ පඩියෙන් කැපිලා කීයක් යනවද? ලක්ෂෙන් 110ක් 10000යි. හරි. එතකොට එයාට අපි ගෙවන්නේ කීයද? 90000යි. මෙන්න මෙතනට කියනවා සුද්ධ වැටුප. සුද්ධ වැටුප. සුද්ධ වැටුප. අර මේ සේවකයාට ගෙවන්න තිබ්බ ගාන ලක්ෂයයි ඒකෙන් ගාණක් කැපෙනවා එයාගේ පඩියෙන් අඩු වෙලා EPF එකට ගෙවන. ඒතොර යාර ඇත්තටම ගෙවන්නේ 90යි. මොකද මේ 10 අපි වෙනම ගෙවනවනේ. එයාගේ පඩියෙන් කපලා EPF එකට 90ක් තමයි ඇත්තටම ගෙවන්නේ. EPF එක 115යි. ලක්ෂෙන් 115යි කියන්නේ අන්න අපේ සල්ලි වලින් වියදම් කරලා 15ක් ගෙවන. මේක 3000යිනේ. ලක්ෂයට 103යි කියන්නේ 3000යි. ETF එක. ඔන්න උදාහරණය පැහැදිලි කරගත්ත හැටි. ඔන්න උදාහරණයෙන් පැහැදිලි කරගත්ත හැටි. දල වැටුපෙන් EPF එක සේවකයන්ගේ පඩියෙන් කපලා ගෙවනවා. සුද්ධ වැටුපේනවා. EPF එකට 115ක් ගෙවනවා. ETF එකට 103ක් ගෙවනවා. හරි. සුද්ධ වැටුපෙන්නේ 90යි. මොකද 90 එන්නේ මේ ලක්ෂයක් ගෙවන්න තිබ්බා. 10ක් අරයට කැපුවානේ. සුද්ධ වශයෙන් ගෙවන. මේ සුද්ධ වශයෙන් ගෙවන එක මුදලින් ගෙවන්නත් පුළුවන් මාසෙදී. මුදලින් නොගෙව උපචිත විදිහට තියෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට දැන් මේ මාසේ පඩිය මේ මාසෙම ගෙවන්නේ නැහැනේ. එතකොට ඒක මොකද වෙන්නේ? උපචිත එකක් විදිහට යනවා. කියන්නේ වැටුප් පර වෙලා උපචිත වැටුප් බැර. එහෙම වෙන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඕක තමයි කතාව. මේක දාගන්න හිමීට මම දිත්ත සටහනේ නැහැටි කියලා දෙන්න. දැන් මේක වාර්තා කරන විදිහට ඉගෙන ගන්න ඕනේ. මේක තමයි කතාව. මේ කතාව ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. දල වැටුපෙන් EPF අඩු වෙලා සුද්ධ වැටුප එනවා. ඊට පස්සේ EPF එක ඊට පස්සේ ETF එක. දැන් මේ දෙක වෙනම. හරි මේ දෙක වෙනම. මෙතනින් කතාව ඉවරයි දැන්. සුද්ධ වැටුප එතකොට 90යි. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100ෙන් 10 කැපිලා 90යි. මේ දෙක ව්‍යාපාරයේ දරන ටික. මේ දෙක ව්‍යාපාර. මේ දෙක වෙනම. හරි. මේ දෙක ව්‍යාපාරයේ දරන ටික 15යි 3යි. 15යි 3යි. ඕක ඉක්මනට දාගන්න EPF ETF දෙකම පැහැදිලි කරගන්න. හරි. ETF එකත් අදාළ කරගෙන යම් මේ දෙකම එකට දාමු. මොකද ගණන් වලදී මේ දෙක එකට එන්න පුළුවන්. හරි.
හරි මේක පියවර විදිහට තමයි යන්නේ. පියවර විදිහට තමයි යන්නේ. මොකද කට්ටිය ලියාගත්තත් දන්නේ නැහැ නේ. අර ඔකලා දෙන්නනේ. EPF එක සේවක අර්ථ සාධක අරමුදල මූලික වැඩුපට දීමනායක තුල දල වැටුප හැදෙනවා. ඒක 100ක් නම් ඒකෙන් 10%ක් දැන් 108 වෙන්නත් පුළුවන් සමහරලාට. දැන් මේක මන් දුන්නේ 10. 8යි 15යි 3යි වෙන්නත් පුළුවන්. 8යි 12යි 8යි මේ වර්ෂයකට හදනකොට 12න් වැඩි කරලා දාන්නේ. වර්ෂයකට ගණන් කරනකොට. ඔව් ඒ කියන්නේ මේ දැන් මාසිකව දීලා තියෙන වෙලාවක වර්ෂයකට හැදුවොත්ද? එහෙම අහනවා. එතකොට අපි ඒක ගන්න වෙනවා. ඒක මයි වාර්ෂිකයට අදාළ කරගන්න වෙනවා. වාර්ෂිකයට අදාළ කරගන්න වෙනවා. අවුරුද්දටම මේ කතාව මෙහෙමයි කියලා කිව්වොත්. අවුරුද්දටම මේ හදන්න කියලා දුන්නොත් අපි ඒක දැන් හිතන්න කියනවා මෙහෙම. මාසික කෙලින්ම කියමු මාසික දල වැටුප දීලා තිනවා ලක්ෂයයි. හරි? අපිට ගානේ තියෙන්නේ අවුරුද්දකට හදන්න. අවුරුද්දකට හදන්න. එහෙනම් ඒක 10න් 12න් වැඩි කරලා ලක්ෂ 12 කියන එක මෙතනට අරන් අන්නේ අනුපාතයට අරන් තමයි මේ ටික ගන්න. එහෙනම් මූලිකව මේ දල වැටුප හදා ගන්නවා. අපි හිතමු මාස 3කට හදන්න කියලා. එහෙනම් මේක 3න් වැඩි කරලා ඒ ගාන අරගෙන ඊට පස්සේ ඒ ප්‍රතිශතයෙන් මේක ගන්න. ගොඩක් වෙලාවට මේක දින ගණන් වල මාසිකව දීලා තිනවා. එහෙම නැතුව වුණොත් අවුරුද්දට තිබ්බොත් ඒක ඉතින් 12න් වැඩි කරලා එන විදිහට අරගෙන ගන්න තියෙනවා. 12න් වැඩි කරලා අවුරුද්දක එකක් විදිහට ගණන් ගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ගාන අනිවාර්යෙන් දෙනවා. දැන් මේ මාසිකවද මේක දීලා තියෙන්නේ අවුරුද්දටද එහෙම කියලා. ඒ විදිහට අරගෙන ගන්න. නැත්තම් මේ මුකුත් නැතුව නිකම්ම දල වැටුප දීලා වගේ තියෙන ලාක කිසි අවුලක් නැහැ. එහෙනම් ඒක ගත්තා ඒක මාසිකද කියන එක අදාළ නැහැ. අරම තිබ්බොත් අර විදිහට කඩා ගන්නවා. හරි. ඔය ටික දාගන්න නැති කියලා මම හිතනවා. එහෙනම් පියවර ටික අපි දාගමු. පියවර ටික. හරි. මෙන්න මෙතනින් එක කියලා දාගන්න. ඒතකොට තේරුම් ගන්න ලේසි. එක පළවෙනි පියවර තමයි දල වැටුප. පළවෙනි පියවර තමයි දල වැටුප. ඊට පස්සේ මෙන්න මේ අඩු කිරීම. සේවකයාගේ පඩියෙන් දැන් මේක තමයි සේවකයාගේ පඩිය. සේවකයා පඩියෙන් කරන අඩු කිරීම. EPF එකට සේවකයා දරන කොටස. EPF එකට සේවකයා දරන කොටස. තුන්වෙනි එක ඒ EPF එකට ගෙවන ගාන මේව කරලා මුදලින් ගෙවන හරි ගෙවන්න නැතුව හරි ඉන්න කොටස. අන්න ඒක තුන්වෙනි එක. අන්න ඒක තුන්වෙනි එක. අන්න ඒක තුන්වෙනි එක. සේවකයා කතාව ඉවරයි. දැන් EPF එකට අපි ගෙවන ටික 115 ඒක මාසික දැන් මේක මම ගත්තේ මාසික විදිහට. එතකොට ඒකට අදාළ ගාන ගෙවනවා. හතරවෙනි එක. හතරවෙනි පියවර. හතරවෙනි පියවර තමයි මොකද්ද? EPF එකට ව්‍යාපාරය විසින් ගෙවන කොටස. දැන් EPF ගැලපීම එතනින් ඉවරයි. දැන් ETF එකත් මෙහෙම පැහැදිලි කරනවා. ඒක ලොකු කාරණා නෑ. දල වැටුපෙන් 103ක් ආයතනය ගෙවනවා. මම එක දෙකම එකට ගත්තා මෙහෙම පහ කියලා අරගෙන ETF නැත්නම් සේවක බාර අරමුදලට 103. සේවක බාර අරමුදලට 103 ගෙවද්දි සේවක බාර අරමුදලට 103 ගෙවද්දි මෙන්න මෙහෙම පස්වෙනි එක විදිහට දැම්මා. ඒක සම්පූර්ණයෙන්ම දරන්නේ ව්‍යාපාරය. ඒක සම්පූර්ණයෙන්ම දරන්නේ ව්‍යාපාරය. ඒතර කිසිම දායකත්වයක් සේවකයෙක්ගෙන් නැහැ. සම්පූර්ණ මුදලම අපි වියදම් කරලා තමයි ඒක කරන්නේ. ওই පහ දාලා දැන් වෙන වෙනම ගැලපීම් කොහොමද එන්නේ කියලා දාගමු. විතර සටහන් ටික. ඒක ටිකක් ලොකු ගැලපීමක්. ඒ කියන්නේ විතර සටහන් පහකින් තමයි මේක ඉවර වෙන්නේ. හරි? විතර සටහන් පහකින් තමයි මේක කරන්න ඕන. හරියට ඔළුවට දාගමු වැඩේ. හරි? ඒකට අවුලක් නැහැ. මේක ටික ලොකු ගැලපීමක්. අර මොකද වෙනද දැන් සම්පූර්ණව පහක් නෙමෙයි. විතර සටහන් පහකින් සම්පූර්ණ වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි එක මුලින්ම කරන්න ඕන සේවකයාගේ දල වැටුප සටහන් කරන්න. දෙවැනියට කරන්න ඕන ඒකෙන් EPF එකට ගෙවන ගාන සේවකයාගේ පඩියෙන් දාන එක. තුන්වෙනියට මුදලින් ඒ කියන්නේ ඒක අඩු වෙලා මුදලින් ගෙවන හරි උපජිත එක. හතරවෙනි එක ව්‍යාපාරය විසින් EPF එකට දාන කොටස. අන්තිම එක ව්‍යාපාරය විසින් ETF එකට ගෙවන කොටස. අන්න ඔහොමයි වැඩේ වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි එක පල්ලෙහාට ඇවිල්ලා දාගන්න දල වැටුප වාර්තා කිරීම. දල වැටුප වාර්තා කිරීම. පළවෙනි එක දල වැටුප වාර්තා කිරීම. වැටුප් හා වේතන හර. වැටුප් හා වේතන හර. ලියන්න වැටුප් හා වේතන හර. වැටුප් හා වේතන පාලන ගිණුම බැර. වැටුප් හා වේතන පාලන ගිණුම බැර. මේ වටිනාකම දැම්මොත් ලක්ෂයයි. මම දහස් විදිහට ඔන්න 100 කියලා දැම්මා. ඔන්න පළවෙනි සටහන වැටුප් කොහොමද දල වැටුප වාර්තා කිරීම. වැටුප් හා වේතන හර වියදම. හරි. ඕක දාන්නේ වැටුප් හා වේතන පාලන ගිණුම. දැන් ගෙවලා නෑ තාම.
පාලන ගිණුමක් කරහා තමයි යෝක දාන්නේ. අලුතෙන් ගිණුමක් එනවා. ඒක తాවකාලික ගිණුමක්. මේ වැටුප වාර්තා කිරීමට අදාළව ඒ ගිණුමෙන් දාන්න. වැටුප්හර, වැටුප්පා වේතන හර, වැටුප්පා වේතන පාලන බැරි. ඔන්න පළවෙනි තිත්ත සටහන දල වැටුප වාර්තා කිරීම. වැටුප්හර, වැටුප්පා වේතන පාලන හර, වැටුප්හර, වැටුප්පා වේතන පාලන බැරි. පාලන ගිණුම කියන්නේ මේ తాවකාලික ගිණුමක් විදිහට මෙතන එන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවර EPF එකට අන්න අර පඩියෙන් කපලා තමයි යෝක දෙන්නේ. අන්න අර පඩියෙන් කපලා තමයි යෝක දෙන්නේ. හරි. දෙවෙනි එක දාන්න EPF මේ පොඩි මාතෘකාවක් දාලා ඒකට පල්ලෙහෙන් දිත්ත සටහන්. EPF සේවක දායකය. EPF සේවක දායකය 100ට මෙතන නම් 10යි. 10 වෙන්නත් පුළුවන් 8 වෙන්නත් පුළුවන්. EPF සේවක දායකය. EPF සේවක දායකය. EPF සේවක දායකය. දැන් සේවකයාගේ පඩියෙන් තමයි යෝක කපන්නේ. සේවකයාගේ පඩියෙන් තමයි යෝක කපන්නේ. පඩියෙන් කැපුවට දැන් ඕක ගෙවන්න ඕන අපිනේ. දැන් ගෙවන්න ඕන ඒ කියන්නේ යාගේ පඩියෙන් කපලා අපි තමයි EPF එකට දෙන්න ඕන. එතකොට ගෙවිය යුතු EPF කියලා ගිණුමක් බැර කරනවා. ගෙවිය යුතු EPF එක බැර මොකද අපි ගෙවන්න ඕන. ඒ හින්දා ගෙවිය යුතු EPF බැර කරනවා. වැටුප්පා වේතන පාලනේ මුලින් බැර කරේ ඒකෙන් අයින් කරනවා මේක. ඒකෙන් කරන අඩු කිරීමක් විදිහට සලකනවා. වැටුප්පා වේතන පාලන හර. වැටුප්පා වේතන පාලන හර දැන් මේකේ වටිනාකම නම් 10000යි. 10000යි ගෙවිය යුතු EPF බැර. ගෙවිය යුතු EPF බැර 10යි. වැටුප්පා වේතන පාලන හර 10යි ගෙවිය යුතු EPF බැර 10යි. අර මුලින් වැටුපට දැම්මනේ වැටුප්පා වේතන හර කරා වියදම ඒක ආදායම් ප්‍රකාශනයට යන ලක්ෂ්‍ය කොහොමද? වැටුප්පා වේතන පාලන බැර කර. හැබැයි ඒකම ගෙවන්නේ නැහැ. ඒකෙන් 10ක් කපනවා. ඒ 10 අයින් කරලා ගෙවිය යුතු EPF එකට බැර කරනවා. මොකද EPF එකට මේක ගෙවන්න ඕන. සේවකයාගේ පඩියෙන් කැප්පුවා හර කරා. එකෙන් කපලා අන්න අරකට ගෙවන්න ඕන. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි පියවර සුද්ධ වැටුප. ලක්ෂයක් පඩි ගෙවන්න තිබ්බට ලක්ෂෙම ගෙවන්නේ නැහැ. අර 10ක් කැපුවනේ EPF එකට 90ක් තමයි ගෙවන්න තියෙන්නේ. 3 කියලා දාන්න. 3 සේවකයාගේ ශුද්ධ වැටුප වාර්තා කිරීම. සේවකයාගේ ශුද්ධ වැටුප වාර්තා කිරීම. මේ මම කියන් යන ගාම දිත්ත සරහන් දාන් යන් හරි මම කරනවා. සේවකයාගේ ශුද්ධ වැටුප වාර්තා කිරීම. හරි. දැන් ලක්ෂෙන් 10ක් කපලා 90 නේ ගෙවන්න තියෙන්නේ. මෙන්න මේක මේ ශුද්ධ වැටුප සමහර කාලවල මුදලින් ගෙවනවා. ඒ මාසෙම. එහෙනම් මුදලින් ගෙවුවොත් ලියන්න මුදලින් ගෙව්වොත් මුදලින් ගෙවීම කළහොත් මුදල් බැර වෙනවා. අයි සල්ලි අඩු වෙන්න බෑ. සේවකයාට ගෙවනෝනේ. සල්ලි අඩු වෙලා වැටුප්පා වේතන පාලන ගිණුමෙන් අයින් කළා දාන්න. වැටුප්පා වේතන පාලන ගිණුම අයින් කරනවා. මුදල් ගෙවුවොත් වැටුප්පා වේතන පාලන හර 90යි. මේ මුදලින් ගෙවුවොත් මුදල් බැර. වැටුප්පා වේතන පාලන හර කරලා මුදල් බැර කරනවා. අර වැටු මුලින්ම පඩිය දැම්මේ වැටුප්පා වේතනයකට. ඔය ගෙවීමක් කරොත් මුදල් බැර කරලා අන්න එකෙන් අයින් කරලා දාන්න. ඒතකොට ඒ වැටුප්පා වේතන පාලන ගිණුම අයින් වෙනවා. ඔහොම කරාම සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. අවුලක් නැහැ. ඒක తాවකාලික ගිණුමක් අර පෙන්නන්න දාන්න. හරි. මුදලින් ගෙව්වේ නැහැ කියලා හිතමු. දැන් 90 ලක්ෂ පඩියෙන් මේක කපලා 90 තියෙන ගෙවලා නැහැ. සාමාන්‍යයෙන් ගෙවන්නේ ඊළඟ මාසෙ මැද වගේ එහෙමනේ ගෙවන්නේ සාමාන්‍ය පඩිය. ඒ මාසෙට අදාළ එක සමහර ඊළඟ මාසෙ ගෙවන්නේ. එතකොට මුදල් අදාළ නැහැ. මුදල් එන්නේ නැහැ. ලියන්න පහලට දාන්න. එම මාසය තුල ගෙවා නැතිනම් සුද්ධ වැටුප එම මාසය තුල ගෙවා නැතිනම් අදාළ මාසෙට ගෙවලා නැත්තම් එම මාසය තුල ගෙවා නැතිනම් වැටුප්පා වේතන පාලන හර 90යි. මේ පාර මුදල් එන්නේ නැහැ. උපචිත වැටුප් ගිණුම බැර. නැත්තම් තව ලේසි කරොත් ගෙවිය යුතු වැටුප් ගිණුම බැර. උපචිත වැටුප් අන්න එහෙම නැත්තම් ගෙවිය යුතු වැටුප් ගිණුම බැර. හරි. ගෙවිය යුතු වැටුප් ගිණුම බැර. වැටුප් පාලන ගිණුම හර. එකෙන් අඩු වෙනවා. දාලා තිබ්බ වැටුපේ. මුදල් ගෙවලා නම් මුදල් බැර. ගෙවලා නැත්තම් උපචිත වැටුප් බැර. උපචිත වැටුප් කියන්නේ ඒක ජංගම වගකීමක් විදියට එහෙනම් යනවා කොහෙටද? ජංගම වගකීම මූලික තත්ත්ව ප්‍රකාශනය. ඒ ගෙවලා නැහැ නේ තාම. අන්න එහෙමයි වෙන්නේ. තුන්වෙනි එක. ඊළඟට 4.
4 තමයි EPF එක 15%යි. EPF එක 15%යි. කවුද මේක දරන්නේ ව්‍යාපාරයෙන්? මෙන්න අලුතෙන් වියදමක් එනවා. අපේම සල්ලි වලින් බිස්නස් එකේ සල්ලි වලින්ම තමයි මේක දරන්න වෙන්නේ. හැබැයි මේකත් EPF එකට ගෙවන්න ඕන. වටිනාකම 15000යි 15%යි. අර පඩියේ. ගෙවීත EPF එක බැර වෙනවා. ඇයි අපේ සල්ලි වලින් හරි ඒක යාර දැන් දෙන්න බෑ EPF එකට. හරි EPF එකට දෙන්න ඕන. ගෙවීත EPF බැර. හැබැයි මේ පාර වැටුපෙන් නෙමෙයි කපන්නේ. අපේ වැටුපේ අනුපාතයක් වැටුපෙන් 115 අනුපාතේ හරි. හැබැයි ගෙවන්නේ අපේ බිස්නස් එකේ සල්ලි වලින්. එන අලුතෙන් වියදමක් එනවා EPF වියදම් කියලා. 4 කියලා දාන්න මෙහෙම EPF ව්‍යාපාරයේ දායකත්වය EPF ව්‍යාපාරයේ දායකත්වය EPF ව්‍යාපාරයේ දායකත්වය 4 ව්‍යාපාරයේ මේක ව්‍යාපාරයේ වියදමක් මේක පරිපාලන වියදමක් පරිපාලන කටයුතු වලට අදාළයි වැටුප් පරිපාලනයට පරිපාලන බෙදා හැරීම් පරිපාලන වෙනත් මූල්‍ය එහෙනම් EPF වියදම් හර පරිපාලන වියදමක් වෙනවා අපි මේ ඉංග්‍රීසියෙන් මේක දැම්මට ප්‍රශ්නයක් නැහැ නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල් වියදම් ගොඩක් දිගට දාන්න ඕන මෙහෙම සාමාන්‍යයෙන් පාවිච්චි කරලා කිසිම වැරද්දක් නැහැ EPF වියදම් හර ගෙවිය යුතු EPF බැර දැන් මේකේ වටිනාකම අනුව නම් 15000යි EPF වියදම් හර කරලා ගෙවිය යුතු EPF එකට බැර කරනවා EPF වියදම් හර කරන්නේ පරිපාලන වියදමක් ඒක හර මේක ගෙවිය යුතුයි ඒ සේවකයාගේ දල වැටුපට අදාළව අපි විසින් දරලා අලුතෙන් ගෙවනවා මොකද එයා අපේ ආයතනේ වැඩ කරනවනේ ඉතින් අපි ඒ අයලා වෙනුවෙන් එයාලගේ අනාගතේ වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනේ ඒතර සේවකයාගේ පඩියෙන් කපුවා වගේම අපිත් යම් දායකත්වයක් එයාට දෙන්න ඕනේ එහෙම තමයි අර මුදල හැදිලා අන්තිමට සල්ලි එන්නේ ඒතර අපේ වියදම EPF වියදම් හර 15යි ගෙවිය යුතු EPF එක බැර 15 ඒතර ගෙවිය යුතු EPF එකට දෙකක් ආවා සේවකයාගේ දායකය 10යි අපේ දායකය 15 අන්තිම දැන් EPF එක ඉවරයි ETF එක සේවකයාගේ දල වැටුපෙන් ව්‍යාපාරය විසින් දරනවා 103ක් මෙතන ලක්ෂයක් දල වැටුප එහෙනම් 3000යි මේක සම්පූර්ණයෙන්ම දරන්නේ ව්‍යාපාරය ඒ කියන්නේ සේවකයා කිසිම දායකත්වයක් නැහැ ETF එකට සේවක බාර අරමුදලට අර සේවකයාගේ පඩියෙන් මුකුත් කැපෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම බොහොම ටිකක් පොඩි ප්‍රතිශතයක් 103ක් වගේ ප්‍රතිශතයක් අපේ ව්‍යාපාරයේ වියදමක් විදිහට අඳුර ගන්න ETF වියදම් හර ඊට කලින් ලියන්න මෙහෙම ETF අරමුදල සඳහා සේව්‍ය මේ ව්‍යාපාරයේ දායකයෙක් පස්වෙනි එක ETF අරමුදල සඳහා ETF සඳහා අරමුදල කියලා ඕනෙත් නැහැ ETF සඳහා ව්‍යාපාරයේ දායකත්වය ETF වියදම් හර ETF සේවක බාර අරමුදල ETF වියදම් හර 3යි ගෙවිය යුතු ETF බැර 3යි ගෙවිය යුතු ETF බැර 3යි ETF වියදම් හර 3ක් කරලා ගෙවිය යුතු ETF එකට ඔන්න ඕක බැර කරලා දාන්න ETF වියදම් හර 3යි ගෙවිය යුතු ETF බැර 3යි ETF වියදම් හර 3යි ගෙවිය යුතු ETF බැර 3යි ඇයි මේක වියදමක් විදිහට දැම්මේ අපිම තමයි මේක දරන්නේ සේවකයාගේ වැටුපෙන් කැපුන්නේ මේක ගෙවිය යුතුයි ජංගම වගකීමක් විදිහට මේ තුන ගන්න. මේකත් ගෙවිය යුතුයි ජංගම වගකීමක් විදිහට ගන්න. ඔන්න ETF එකේ දිත්ත සටහන ETF වියදම් හර ගෙවිය යුතු ETF බැර. සේවක බාර අරමුදල් වියදම් හර සේවක බාර අරමුදල් ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල් වියදම් ගිණුම බැර. ඔන්න සම්පූර්ණ දිත්ත සටහන් පහ ආපු හැටි. ආයක පාරක් ඉක්මනට කියන්න. කොහොමද EPF ETF වාර්තා කරන්නේ? පළවෙනියටම දල වැටුප. වැටුප් පහ වේතන හර වැටුප් පහ වේතන පාලන බැර. ඒක తాවකාලික ගිණුමක්. වේතන පාලන. වැටුප් ගිණුමට යන එක මොකද වෙන්නේ ලක්ෂ්‍ය? ඒක බැර වෙලා ආදායම් ප්‍රකාශනයට යන වැටුප් ලක්ෂ්‍ය. හරි. ඊට පස්සේ EPF එක සේවක දායකයෙක් වැටුපෙන් කපන්නේ. වැටුප් පහ වේතන හර අර බැර කරපු එකෙන් අයින් කරලා ඒකයි අර මුදලට දාන. EPF ගිණුම බැර. ගෙවිත EPF බැර. ඊට පස්සේ සුද්ධ වැටුප මුදලින් ගෙවනවා නම් සල්ලි අඩු කරා වැටුප් පහ වේතන හර. සල්ලි ගෙවන්න බැරි නම් වැටුප් පහ වේතන පාලන හර උපචිත වැටුප් බැර. ජංගම වගකීම. එතකොට වැටුප් පහ වේතන පාලන ගිණුම අයින් වෙලා යනවා. මේ සුද්ධ වැටුප කතා වෙනකොටම. ඊට පස්සේ EPF එකට අපි දරනවා 15ක් ඒක අපේ වියදමක්. EPF වියදම් හර ගෙවිත EPF බැර. ගෙවිත EPF එකට අපේ ගාණයි අරගලොන්ගේ ගාණයි දෙකම එකතු වෙනවා. මෙතන නම් 25000. ETF එක සම්පූර්ණයෙන්ම 100ක් දරන්නේ අපි. හැබැයි ප්‍රතිශතය අඩුයි 3%. එතකොට ETF වියදම් හර ගෙවිත ETF බැර.
ඔන්න විදිහට දාන්න. ETF වියදම් හර විවිධ ETF බැර. ETF වියදම් එක යන්නේ පරිපාලන වියදම් මේ තුන. EPF වියදම් එකකුත් යන්නේ පරිපාලන. ගෙවිය යුතු EPF යන්නේ ජංගම වගකීම්. ගෙවිය යුතු ETF යන්නේ ජංගම වගකීම්. මොකද ගෙවන්න ඕන. කාට හරි ගෙවන්න ඕන. එහෙනම් වගකීම්. හරි. අරව වියදම් ආදායම් ප්‍රකාශනයට පරිපාලන වියදම් විදිහට. හරි. ඔන්න ඕක තමයි ඉතින් තියරිය. ඔන්න ඕක තමයි ඕකට අදාළ තියරිය. මෙහෙමයි වෙන්නේ කියලා. අපි ටියුට් එකේ දෙවෙනි ටියුට් එකට ගියාම ගණන් කීපයක් හදනවා. ඒකෙදි ඕකේ ගණන් වලට භාවිත වෙන හැටි ප්‍රායෝගිකව අපි කරලා බලමු.